මේ අවස්ථාවේ ලංකාවේ හුඟදෙනෙක්ගේ කතා බහට ලක් වෙලා තියෙනවා මේ ව්‍යවස්ථාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය ගැන. අමුෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? එන් හැමෝම කතා කරනවා මේ ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙනවා. සමහරු කියනවා ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි කියලා. රජයට සම්බන්ධ සමහරු කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ඛණ්ඩද කියලා. මේ වගේ විවිධ අදහස් තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම මේ මං හිතන්නේ අපේ රටේ බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදය කතා කරනවා. සමහරු එක්තරා යුගයක වාම දේශපාලනය මේ රටේ ප්‍රබලව තිබුණ කාලේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරවල් බහලා ගහගෙන තියෙනවා, මරුන් කාලක් තියෙනවා. ඒකත් කී දෙනෙක් දන්නවද මන් දන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හරියට මොකක්ද කියලා. මම නිකන් පොඩ්ඩක් මගේ පුංචි ඔළුවට අවබෝධ වෙන විදිහට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න කැමතියි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පොදුවේ මිනිස් සංහතියටම නිදහස ලබා දෙන රාජ්‍ය පාලන ක්‍රමයක්. දැන් මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? මේක ඛණ්ඩ පුළුවන් දෙයක්ද? ඛණ්ඩ දෙකකට අහන්නේ සමහරු. ඛණ්ඩ නම් බෑ, කාලා දාන්න පුළුවන්. දාර්ශනිකයෝ කතා කරනවා මේ ඩෙමොක්‍රසි කියන්නේ ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි වචනේ ඩෙමොක්‍රසි කියන්නේ ග්‍රීක වචනයක්. ඩෙමෝ කියන්නේ ජනතාව, ක්‍රසි කියන්නේ ජනතාවගේ පාලනය නිදහස ලබා දෙන පාලනයක්. එතකොට ජනතාවගේ පාලනය එක්කෙනාට අවශ්‍ය විදිහට නෙමෙයි. ඒකාධිපතියන්ට අවශ්‍ය විදිහට නෙමෙයි. ආඥාදායක ක්‍රමයට නෙමෙයි. පොදු හැම කෙනාගේම අදහස් අරගෙන කරන පාලනය. ඒතර ග්‍රීසියෙන් මේක පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් ඔහොම ඇවිල්ලා අන්තිමට ඉංගලන්තයේ මැග්නා කාටා කියන ඒ ඓතිහාසික ලියවිල්ල 11 වෙනි සතවර්ෂයක ලියවිල්ල ඒ තුලින් රජතුමාගේ ඒකාධිපති රජවරු හිටියේ ඒ කාලේ ලෝකේ හැමතැනම රජවරු හිටපු තැන්වල රජතුමාගේ ඒ ඒකාධිපති බලය සීමා කරලා රජතුමයි ජනතාවගේ නියෝජිතයෝයි එක්තරා මට්ටමකට එකගතාවයකට ඇවිල්ලා පාලනය කරන ක්‍රමයක් ඇති වුණා. නමුත් ඒක තව සතවර්ෂ 4-5ක් යනකම් ඉංගලන්තේ හුඟක් එහාට මෙහාට වුණා. රජවරු ඒකාධිපතිය වුණා. මේවා වුණා. අන්තිමට 1600 ගණන් වල 1600 සතවර්ෂයේ මුල් භාගයේ ඔලිවර් ක්‍රම්වෙල්ගේ ඒ විප්ලවයෙන් පස්සේ රජතුමාගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් සීමා කරලා පළවෙනි චාල්ස් රජුගේ මම හිතන්නේ බෙල්ලත් ගසා දැම්මා. කරලා පාර්ලිමේන්තුවට බලතල දුන්නා. ඒ කාලේ පාර්ලිමේන්තුවක් තිබුණා එච්චර බලතල නැති. එංගලන්තයේ තමයි පළමුවෙන්ම අද අපි දන්න ආකාරයේ නවීන පන්නේ ප්‍රජාතන්ත්‍රවාදය එතනින් තමයි බිහි වෙලා ලෝක පුරාම පැතිරුනේ. ඒ කාලේ මහා බ්‍රිතාන්‍ය කියලා කිව්ව එකට ඒ රටට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මට තේරෙන විදිහට එහි තුල තියෙන ගැඹුරුම හරය කුමක්ද? දැන් ආදි මානවයා ජීවත් වුණේ සමාජ තුල ගොඩ ගැහිලා සාමූහිකව කණ්ඩායම් වශයෙන් ගෝත්‍රික කණ්ඩායම් කැලෑවේ ජීවත් වුණේ. ඒතර ඒ වාගේ සාමූහිකත්වය අවශ්‍යයි ඒ කාලේ. මොකද කැලේ ගිහිල්ලා කැම ටික හොයාගන්නේ. සතුන්ගෙන් බේරෙන්න ඕනේ. සතුන් මරලා කන්නේ. සතුන් මිනිසුන්ව මරනවා. දර ටිකක් එකතු කරගෙන ගින්දරක් හදාගන්නේ. එතකොට හුඟ දෙනෙක් අවශ්‍යයි ඒකට කටයුතු කරන්න. මම එක උදාහරණයක් කිව්වේ එහෙම මේක ඇවිල්ලා ලංකාවේ ඉතිහාසය බැලුවොත් අනුරාධපුර යුගයේ ආරම්භ වෙච්ච කාලේ අවුරුදු 2200කට පෙර ගම්මානවල මිනිස්සු ජීවත් වුණේ එකට. අර ක්‍රොම්වෙල්ගේ විප්ලවයෙන් පස්සේ නවීන ප්‍රජාතන්ත්‍රවාදයට ගියා. නමුත් ඒ කාලේ තව දෙයක් වුණා. විද්‍යාව එන්න මිනිසාගේ ඔළුවෙන්ම විද්‍යාව දියුණු වුණා ලෝකේ හැමතැනම. අවුරුදු 2000ක් තුල විශේෂයෙන්ම පොහොය අවුරුදු 2000. විද්‍යාව එක පැත්තකින් දියුණු වෙනවා, අනිත් පැත්තෙන් මිනිසා එන්න මිනිසාගේ පරිණාමය දියුණුව අතර හැරෙනවා. මිනිසාගේ ප්‍රගතිය ඉදිරියට යනවා. එතකොට මේ දෙක එකට ගියා. අන්තිමට මෙහෙම යනකොට මිනිසා ගොඩ ගැහිලා ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මිනිසාට තනියමත් ඕනනම් ජීවත් වෙන්න පුළුවන්. විද්‍යාවේ දියුණුව නිසා විදුලිය ආවා, ටෙලිෆෝන් ආවා, පාරවල් ආවා. ඔක්කොම ගිහිල්ලා පාර කපාගෙන යන්න ඕනේ. සතුන් වෙයිලා මරයි කියලා බයක් නැහැ. දර එකතු කරගෙන එලා ගින්දරක් පත්තු කරගෙන එලියක් ඇති කර ගන්න ඕනේ විදුලිය ආවා. තා තනියම හිටියා ටෙලිෆෝන් එකෙන් තව 70ක්ම 10000 ගානක ඉන්න මිනිස්සු කතා කරලා වැඩක් කරගන්න පුළුවන්. දැන් ඊට වැඩි හුඟක් එහාට ගිහිල්ලා විද්‍යුත් මාධ්‍ය නිසා, IT නිසා සාමූහිකත්වයට වැඩි නැගී ආවා. පෞද්ගලික මිනිසා ප්‍රධාන වුණා. එතකොට පෞද්ගලික මිනිසාගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න පටන් ගත්තා. මූලික මානව හිමිකම් පිළිබඳ එක පද්ධතීන් ආවා. Fundamental rights of the human. ප්‍රංශ විප්ලවයෙන් මේක හුඟක් මතුවලා 1789 පස්සේ. පුද්ගලිකත්වය ඉහළට ආවා, සාමූහිකත්වය අඩු වුණා.
එතකොට අවශ්‍ය වෙන්න ඇති මිනිසා උඩා කණ්ඩායමක් වන පවුලක් සමග ජීවත් වෙනකොට තමාගේ අයිතිවාසිකම් විතරක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් අනිකාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. අංග කණ්ඩායමේ අයිතිවාසිකම්. එතකොට ඔන්න නීති රීති පැහැදිලි නීති රීති පද්ධතින් වල අවශ්‍යතාවය ආවා. එතකොට රටවල් ආණ්ඩු රජවරු මේ නීති රීති හදන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් දැන් පෞද්ගලිකත්වය නැගීගෙන එනකොට රජතුමා නෙමෙයි එක පුද්ගලයෙක් නෙමෙයි කොයිතරම් පිළිගත් කෙනෙක් වුණත් කොයිතරම් හොඳ මිනිස්සෙක් වුණත් රජවරු හිටියම ජරා රජවරුයි හොඳ රජවරුයි ඒකාධිපතියෝ හිටියා හොඳ පාලකයෝ හිටියා ලෝකේ ඉතිහාසයේ පහුගිය අවුරුදු 500 බැලුවත් කොහොම හරි කොච්චර හොඳ කෙනෙක් වුණත් මිනිසාගේ අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් රජ කරන ලෝකයක අපි ජීවත් වෙනකොට ඒ මූලික මිනිස් අයිතිවාසිකම් අනුව එක රජ කෙනෙක් හෝ එක පාලකයෙක් කියන විදිහට මිනිසුන් පිළිගන්න ලෑස්ති නැහැ. ඒ මගේ අයිතිවාසිකම් තියෙනවා. මගේ අදහසුත් සලකා බලන්න ඕනේ. මගෙනුත් අහන්න ඕනේ. අදහස්. මගේ ගම පාලනය කරන්නේ කොහොමද? මගේ නගරය මගේ රට පාලනය කරන්නේ කොහොමද කියලා මටත් අදහස් තියෙනවා. අධ්‍යාපනය අනිත් පැත්තෙන් ආවා. අධ්‍යාපනය නිසා මගේ දැනුම තවත් වර්ධනය වුණා. එතකොට මෙහිම කරන්න නම් පාලකයාකට විතරක් එහෙම නැත්නම් පාලකවරු අතලොස්සකට විතරක් කරන්න බෑ. ජනතාවගේ පොදු අදහස් අහන්න. පොදුවේ සියලු දෙනාගේම අදහස් අනුව තමයි රට පාලනය කරන්න ඕනේ කියන ඔන්න න්‍යාය ආවා. එන්නෙන් මිනිස් ප්‍රමාණය ලෝකේ හැමතැනම වැඩි වෙනවා. රටවල වැඩි වෙනවා. එහෙමනම් මිනිසුන් කණ්ඩායමක් එකතු වෙලා මෙන්න මෙයා අපිව නියෝජනය කරනවා කියලා කෙනෙක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන කෙනා മന്ത്രിවරයා වුණා. එහෙම ඉදිරිපත් කරන එක කණ්ඩායම ඉදිරිපත් කරන മന്ത്രിවරු ගණනාව ඉන්න තැනක් තියෙන්න ඕනේ. මොහොම වෙන්න තැනක් තියෙන්න. පාර්ලිමේන්තුවක් ගොඩ නැගුණා. ඒ පාර්ලිමේන්තුව මිනිසුන්ගේ නියෝජිතව ඉන්න තැන පාර්ලිමේන්තුව. එතන ඒගොල්ලෝ තීන්දුව කරනවා රටේ සියලු ප්‍රධාන ප්‍රශ්න වලට මොනවද කොහොමද කරන්නේ? කටයුතු කරන්නේ කොහොමද? ඒවට තියෙන නීති රීති මොනවද? ඒවා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මොනවද? ප්‍රතිපත්ති මොනවද? අන්න පාර්ලිමේන්තුව එන්න දියුණු වුණා. අර අවුරුදු 2500 කට ඉස්සෙල්ලා ලංකාවේ තිබුණ ග්‍රාම කමිටුව, ගම් සභාව, ග්‍රාමණී කියලා ගමේ නායකයාට දැන් පාර්ලිමේන්තුවක් වෙලා. එතකොට ඒ මිනිසුන්ගේ නියෝජිතව. හැබැයි දැන් නම් ඉතින් මේගොල්ලෝ මිනිසුන්ගේ නියෝජිතව නෙමෙයි. ඒක තෝරන තැන විතරයි ඒක මිනිසුන්ගේ නියෝජිතව වෙන්නේ. මිනිසුන්ගේ ඡන්දයෙන් ඇවිල්ලා මිනිසුන්ටත් බොරු කියලා අන්තිමට ගිහිල්ලා මිනිසුන්ගේ තියෙන සියලුවත් කමුත් හොරකම් කරගෙන ඒ යන මිනිසුන්ගේ නියෝජිතය විතරක් හැදෙනවා. මිනිසුන්ට මොක වුණත් කමක් නැහැ කියලා. ඒක දැන් අනිත් උච්චතම තැනට ගිහිල්ලා. කොහොම හරි දැන් ඒවලත් විසඳුම් තියෙන්න ඕනේ. ඇමරිකාවේ ප්‍රංශේ ලංකාවේ ජයජයවර්ධනගේ ව්‍යවස්ථාවෙන් පළවෙනි වතාවට 78 විධායක ජනාධිපතිතුමා ගෙනාවා. හැබැයි ජයජයවර්ධන ඉහළම මට්ටමේ ආඥාදායකයෙක් නිසා ඔහු පැහැදිලිව කිව්වා මට ගැහණියෙක් මිනිහෙක් කරන්නත් මිනිහෙක් ගැහණියෙක් කරන්නත් විතරයි බැරි අනිත් සියල්ල මට කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා ව්‍යවස්ථාවක් ගෙනාවා සියලු බලතල තමාට දැහැගෙන. එතනින් තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසෙන්න පටන් ගත්තේ. මම පැහැදිලිව කියනවා එතුමා නිසා තමයි මේ රටේ ජාතිවාදී යුද්ධය ඇති වුණේ. ප්‍රශ්න තිබුණා. විවිධ ජාතීන්ට ප්‍රශ්න තිබුණා. ඒ කාලේ ආගම්වාදී ප්‍රශ්න තිබුණේ නැහැ. නමුත් එතුමාගේ මේ බලතල ඉතාමත් අසීමිතව පාවිච්චි කරලා කටයුතු කරපු නිසා තමයි මේ රටේ යුද්ධය ඇති වුණේ. ඇති වෙලා අවුරුදු 30ක් තිස්සේ මහා විනාශයක් ඇති වෙලා අද අපිට නිදහස ලැබුණු වෙලාවේ අවුරුදු 70කට පෙර තුන්වෙනි ලෝකේ රටවල් ඒ කාලේ 150ක් විතර තිබුණා. 150න් දියුණුම රටක් හැටියට හඳුන්වපු ලංකාව අන්ත පරාජයටපත් උනේ ඔය ජාතිවාදී සහ නොඑක් ආකාරයේ ගැටුම් නිසා. ඒ අදහස් ඇහුවේ නැහැ. ජනතාව කියන දේවල් වලට එරෙහිව ගියා. බොහොම සාමකාමීව එක දිනක වැඩ මේ වර්ජනයක් කරපු ලක්ෂයක් රජයේ සේවකයෝ ගෙදර යවලා හුඟ දිනක් දෙල්ල වැඩ දාගෙන මැරුණා. මේ වගේ මම එකක් විතරයි කියන්නේ හුඟක් දේවල් උනා. මේ මම කියන්නේ නම් ඒ වෙලාවේ ඔය විධායක ජනාධිපතිතුමරට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිව නායකත්වය අරගෙන එළියට බැස්සා. මමත් ඒ පාරවල් ගානේ හිටියා. මැතිරියත් හිටියා. ශ්‍රීමාව මැතිරිය. අපි ඔක්කොම ගියා විජය කුමාරතුංග. මේ අපි මේ ඒකාලි වමේ පක්ෂයේ වෙලාවේ දැන් මාගෙන මේ වමේ පක්ෂ දැක්වා කුඩා වෙලා ප්‍රබල ලෙස හිටියා. වමේ පක්ෂ ඔක්කොම අපි එකට එළියට බැස්සා. සිවිල් සමාජයට දැන් තරම් ශක්තිමත් නැහැ හිටපු අය එළියට බැස්සා. ඉදිරිවීර සත්චන්ද්‍රයන්, නන්දා මාලිනී, ප්‍රේමසිරි කේමදාස, සුනිල් ආරියරත්න වැනි අය පාරට බැස්සා. මේවට විරුද්ධව. ඒ අයගේ රැකියාවල් නැති කෙරුවා ඒ ආණ්ඩුවේ. විජය කුමාරතුංගට ෆිල්ම් දෙන්න එපා කියලා ෆිල්ම් හදන මේ අධ්‍යක්ෂකවරුන්ට තරණය කළා. අපිට ආදායමක් නැතුව හිටපු කාලයක් තිබුණා. ඔය විධායක ජනාධිපතිතුමා හුඟක් විරුද්ධ වුණා. විරුද්ධ වෙලා එක හැබැයි නවත්ත ගන්න බැරි වුණා.
ඊළඟට මම ව්‍යවස්ථාවක් ගේන්න හැදුවා. මම ජනාධිපති වුණාට පස්සේ 94 තවත් ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් කරමින් මේ අපේ රටේ ජීවත් වෙන සියලුම ජන කණ්ඩායම් වලට ඔවුන්ගේ අයිතිවාසිකම් පැහැදිලිව ලබා දෙමින් විවිධ ජාතීන්, විවිධ ආගම්, විවිධ කුල වලට අයිති හැම කෙනාටම අයිතිවාසිකම් ලබා දෙමින් සමාන ආර්ථික අයිතිවාසිකම් ලබා දෙන ව්‍යවස්ථාවක්. ඒක එක ප්‍රධාන කොටසක් තිබුණා. වෙනම ඡේදයක් මේ අනුච්ඡේදයක් තිබුණා. මුග දෙනෙක් දන්නේ නැහැ මේක හංගනවා කතා කරන්නේ නැහැ. මම ගෙනාවේ මගේ උවමනාවට විධායක ජනාධිපති ධූරය කොන්දේසි විරහිතව අහෝසි කිරීම. 18 වෙනි සංශෝධනයෙන් සියලුම කොමිෂන් සභා අහෝසි කරලා ආපහු ජනාධිපතිගේ බලතල තවදුරටත් ශක්තිමත් කරගෙන මැරෙනකම්ම ජනාධිපති හැටියට ඡන්දෙ ඉන්න පුළුවන් තත්ත්වයක් ගෙනාවා. ඊට පෙර විධායක ජනාධිපති හිටියත් දෙවරයි ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ ඉවත් වෙන්න ඕනේ කියලා තිබුණේ. ඒ කියන්නේ 6 ඒවා දෙකක් තිබුණා. ඊට පස්සේ ගෙදර යන්න ඕනේ කියලා ඒකත් වෙනස් කරගෙන ඕනි තරම් 500 වතාවක් හරි ඉල්ලන්න පුළුවන් කියලා 18 වෙනි සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ ගෙනාවා ස්වාධීන කොමිෂන් සභාව අල්ලලා විසි කරලා. ඊළඟට 19 වෙනි එක ආවා. මේක යහපාලනය කියන ආණ්ඩුවෙන් ගෙනාවේ. එතනින් ආපහු මම ගෙනාපු ස්වාධීන කොමිෂන් සභාව ගෙනල්ලා ස්ථාපිත කෙරුවා. ආපහු ඒ සේවාවන් වලට නිදහස ලබා දුන්නා. ඒ ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල අපි දැක්කා. එක ජනාධිපති කෙනෙක් පිස්සු නටලා එයාට නැති බලතල අතට අරගෙන ජනතාවගෙන් පත්වෙච්ච අගමැති කෙනෙක් පන්නපු වෙලාවේ ඉතාමත් ස්වාධීනව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා ඒක වෙනස් කරුවා මාස දෙකක් ඇතුළත. ඉතින් මේ වගේ තව වාද්‍යවල් වුණා. අධිකරණයේ ස්වාධීන වෙලා තීන්දුව දුන්නා. සැරේටම ස්වාධීන වුණේ නැහැ. අවුරුදු 9ක් 10ක් නරක කරපු ආයතනයක් නරක කරපු සේවාවන් කියන්නේ අධිකරණය පොලිසිය අර එහෙම සැරේට වෙනස් කරන්න බෑ. නමුත් හොඳ අතර හැරීගෙන ආව අපි දැක්කා. දැන් මේ යෝජනා කරන දේවල් ආපහු එක පුද්ගලයෙක් කවුරුනත් මට කවක් නැහැ. එක පුද්ගලයෙක් ඡන්දෙන්පත් වුණ පළියට මේ ඔක්කොම ටික අතර දැහැගෙන ඊළඟට මම තමයි රජා කියලා කරන්න පටන් ගත්තොත් මේක අති භයංකාරයි. ඒ පුද්ගලයාට පස්සේ කවුද එන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ පුද්ගලයාට වැඩිය අන්ත භයානක හිට්ලර් කෙනෙක් වෙන්න පුළුවන්. එයි අපේ රටේ හිටපු මහානායක කෙනෙක්ම කිව්වේ හිට්ලර් කෙනෙක් ඕනේ කියලා අපිට. මට නම් ඒක ලොකු කම්පනයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හාත්පසින්ම විරුද්ධ ඒ ධර්මයේ කැලි වල ඉකට කතාවක් ඒ කිව්වේ. හිට්ලර් කියන්නේ මේ ලෝකේ මිනිසුන් අහිංසක මිනිසුන් ලක්ෂ 300ක් මරපු කෙනෙක්. අපේ රටේ විශේෂයෙන් තරුණ පරපුර දැනගන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නැති වුණොත් රටකට වෙන දේවල්. අපිට නිදහසේ ජීවත් වෙන්න බෑ. නිදහසේ කතා කරන්න බෑ. පස්සේ කියන ගමන් මේ අන්න අර മന്ത്രിවරයා හොරකම් කරනවා අර ඇමතිවරයා හොරකම් කරනවා කිව්වොත් ඒක කවුරු හරි ගිහලා කේලමක් කිව්වොත් පොලිසියට ගෙදරට ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්. එහෙම යුගවලුත් තිබුණා මේ රටේ. අති භයානකයි. අර ඒක පුද්ගල බලය පාවිච්චි කරන්නේ. එතකොට මේ ඒවා කරන්නේ පොලිසිය හමුදාවට සීමාවක් නැහැ. මම දන්නවා මං ගිහලා ඇටකට ගොඩක් දැම්මා මේ සූර්යකාන්තේ. විදුහල්පතිගේ පුතා එක්ක රණ්ඩු කරගත්තා කියලා ළමයි ගොඩක් අරගෙන ගිහිල්ලා විදුහල්පතිගේ යාළුවෝ හිටියා ඇතර හිටපු හමුදා කැම්ප් එකේ යාළුවෝ ලව්වා ඒ ළමයින්ට වද කළා කනට පැන්සල් පෑන් ගහලා මරලා දාලා අපිට මේක ආරංචි වෙලා ඇටකොටු වලට පැන්සල් එක්කම අපි ගිහිල්ලා ගොඩ ගත්ත සූර්යකාන්තේ. අපි දඩුවම් දුන්නා ඒව කරපු පොලිසිය සහ හමුදාවේ නිලධාරීන් 920 ගානකට මගේ ආණ්ඩුවෙන් දඩුවම් දුන්නා. මගේ ආණ්ඩුවෙන් කියන්නේ ආණ්ඩුවෙන් හොයලා බලලා පරිශීලනය කළා උසාවියට දාලා බොහොම ස්වාධීනව උසාවියේ කිසිම නඩුකාරයෙක්ට කිව්වේ නැහැ මෙහෙම කරන්න අරගෙන 950ක් වැඩිකාරයෝ කියලා හොයාගෙන දැම්මා. හැබැයි ඊළඟට ආපු ආණ්ඩුව ඒගොල්ලන්ට හිමින්සරේ ඒගොල්ලන් ගෙදර ඇරියා. කොහොම හරි සෑහෙන කාලයක් දඩුවම් බින්දා. වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හරියාකාර ක්‍රියාත්මක වෙනවා නම් ජනතාව කෑ ගහනවා മന്ത്രിවරයා පාර්ලිමේන්තුවට ගිහින් කෑ ගහනවා පාර්ලිමේන්තුවේ තීන්දුවක් නැතුව කටයුතු කරන්න බෑ. කටයුතු කෙරුවොත් උසාවියට යනවා. උසාවියෙන් ඒ ජනාධිපති හරි අගමැති විරුද්ධ තීන්දුව ගන්නවා. එතකොට ජනතාවගෙන් පත් වෙන ජනාධිපති හෝ අගමැති හෝ ඇමතිවරයා හෝ മന്ത്രിවරයා ජනතාවගේ අභිලාෂයන් මත ජනතාවගේ අදහස් මත කටයුතු කරන්න වෙනවා. එතකොට එක පුද්ගලයෙක්ට බලය අවශ්‍ය නැහැ රට පාලනය කරන්න. රට පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ නායකයා. නායකයෙක් ඕනේ කණ්ඩායමකට. මේ නායකයා කියන්නේ ජනාධිපති හෝ වේවා අගමැති හෝ වේවා මේ පුද්ගලයාට ඉස්සෙල්ලා මොලේ තියෙන්න ඕනේ. ඉතිහාසය ගැන ලෝකේ හැමතැනම සිදුවෙච්ච ඉතිහාසය සහ තමාගේ රටේ ඉතිහාසය ගැන දැනුමක් තියෙන්න ඕනේ. රාජ්‍ය පාලනය ගැන දැනුමක් තියෙන්න ඕනේ. මැනේජ්මන්ට් ස්කිල්ස් තියෙන්න ඕනේ. කෑග් ගහලා මම කිව්ව නිසා මේක කරන්න ඕනේ කියනවා නෙමෙයි. හැම කෙනාම තමාගේ අදහස හරිනම් අදහස සාකච්ඡා කළා එතෙන්ට ගේන්න දැනගන්න ඕනේ.
අන ඒක නම් ඇත්ත තමයි අපිත් හිතනවා ඒක ඇත්ත කියලා කියන්න දැනගන්න ඕනේ. ටිකක් කල් යනවා කරන්න දෙයක් නැහැ. තත්පරෙන් කරන්න පුළුවන් දේ මේක මගේ නියෝගය තොපිලා කරපල්ලා කියනවා එනකොට සාකච්ඡා 4-5ක් තියන්න මාසයක් යයි. ඒක තත්පරේ මාසය අතර එච්චර ලොකු වෙලාවක් නැහැ නේ මිනිස් ඉතිහාසෙ. අන්න ඒක නිසායි මම කියන්නේ එක පුද්ගලයෙක්ගේ අතකට මේක ගන්න එක අතිභයංකාරයි. කරුණාකරලා බලන්න අරගෙන මම හිතන්නේ රජයේ මුද්‍රණාලයෙන් ගන්න පුළුවන්. නැත්තම් මගේ Facebook එකේ මම දාන්නම්. ඒ මම ගෙනාපු ව්‍යවස්ථාවේ 99 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට දෙන ඡේදය. කොන්දේසි විරහිත අහෝසි කිරීමට. අන්තිමට හැබැයි මගේ ඇමතිවරුන්ව සමහරු කිව්ව නිසා එක සැරේට එහෙම කරන්න එපා. වැඩ මේක කරන්න ගියොත් පාරවල් ගානේ මිනිස්සු පෙළපාලියයි අරක මේක මොකද මගේ කාලේ හුඟක් ප්‍රජාතන්ත්‍රවාදීව මම රට පාලනය කරුවේ තුවක්කුවලේ වෙඩි තිබ්බේ පෙළපාලිය අර මිනිස්සුන්ට. ඒක නිසා මේක මේ ඒකේ එක කොටසක් තිබුණානේ මේ රටේ ජීවත් වෙන අනිකුත් ජන කොටස් වලට ආගමික කොටස් වලට අයිතිවාසිකම් දෙන. එතකොට මේ සිංහල බෞද්ධ අන්තවාදී පිරිස ඒ වෙලාවේ මගේ කාලේ අන්තවාදීන් බොහෝම ස්වල්පයි හිටියේ. දැන් ඉන්න ගානේ මේ 20න් එකක් විතර මේ මේගොල්ල පාරවල් ගානේ ගියොත් මේක පොඩ්ඩක් හරි සමතේකට පත් කරගන්න ජනාධිපති බල ටිකක් තියෙන්න ඕනේ බලතල. ඒක නිසා අවුරුදු 3ක් මක බෑ. අවුරුදු 3ක් නම් බෑ. එක අවුරුද්දක් මේක තියාගන්නම් කියලා අපි යෝජනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ මේකට බෑ කී ඉන්නකොට මම අවුරුද්දකට සීමා කරා නම් අවුරුදු 2ක් කියලා තියෙන එක. ඒත් එක ගුණේ නැහැ ඉතින් කරන්න බැරි වුණා. ඔය අන්න එච්චරයි තියෙන්නේ අර කොන්දේසි විරහිතව කියන එක අවුරුදු 2ක් අවුරුද්දකට හරි අඩු කල්ලි වෙලා ඒ බලතල තියාගෙන ඊට පස්සේ මම ගෙදර යනවා. එහෙම නැත්තම් ඡන්දයක් දීලා ආපහු එනවා. හරි මොකක් හරි එතන අගමැති හරියට ආපහු එන්නේ. බලතල තියෙන ඊට පස්සේ අගමැතිට 19 වෙනි සංශෝධනෙත් ඒකයි කරන්න හැදුවේ. හැබැයි මගේ එක ඊට වැඩිය එහා ගිහිල්ලා තියෙනවා කියලා මම හිතනවා ඊට වැඩිය ප්‍රගතිශීලී ඊට වැඩිය ඇඩ්වාන්ස් කියලා. කොහොම හරි මෙන්න මේ ටිකයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම අන්තිමට කියන්න කැමතියි ප්‍රජාතන්ත්‍රවාදයේ ඛණ්ඩ දෙවිලා හපුවයි. ඇත්ත වශයෙන්ම අපේ රටේ තරම් දුප්පත්කම තියෙනවා. පහුගිය කාලේ දුප්පත්කම එන්න වැඩි වෙලා තියෙනවා. මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. මගේ ආණ්ඩුවේ මම එකක් කියන්න ඕනේ. මගේ කයිවාරුව විතර නෙමෙයි. 48න් පස්සේ ලංකාණ්ඩු වලින් ලොකුම ජයග්‍රහණ ලැබුව ආර්ථික අතින් මගේ ආණ්ඩුව. බලගත් යුද්ධයක් කරගෙන යුද්ධයට අතිවිශාල මුදල් කන්දරාවක් වක් කරන අතරේ ඒක පුද්ගල ආදායම 3 ගුණයකින් වැඩි කරපු එකම ආණ්ඩුව මගේ ආණ්ඩුව. ධන දේශීය නිෂ්පාදිතය GDP ගුණ 3කින් වැඩි කරපු එකම ආණ්ඩුව මගේ ආණ්ඩුව. රජයේ සේවකයන්ගේ පඩි අවුරුදු 8ක් ඇතුළත 5 ගුණයකින් වැඩි කරපු එකම ආණ්ඩුව මගේ ආණ්ඩුව. මම අවුරුදු 11ක් හිටියට පළවෙනි අවුරුදු 8 තුළ 5 ගුණයකින් වැඩි කෙරුවා. ඉතින් ඒවා ආර්ථික ජයග්‍රහණනේ. මට පස්සේ ආපු කෙනා ඊට පස්සේ හුරේ තිය මහා අහසට උඩින් කටවුට් ගහගෙන එයා ඒව කෙරුවා කියලා කියනවා. හැබැයි ඉතින් මහ බැංකුව වාර්තා විතරක් ගත්තොත් මම කියන එක විශ්වාස කරන්නේ නැත්නම් ඒ ටික ඇති. ලෝක බැංකුවෙන් IMF එකෙන් මට ඒගොල්ලන්ගේ වාර්තාවල ප්‍රශංසා කරලා තියෙනවා ඒ වෙලාවට රාජ්‍ය නායකයා හැටියට ඒ ටික කෙරුවා කියලා. ඉතින් එහෙම කරපු කෙනෙක් හැටියට මම කියන්නේ ඒ කාලේ මන්ද පෝෂණය හුඟක් අඩු වුණා. රැකියා නියුක්තිය හුඟක් අඩු වුණා. අඩු කරන්න පුළුවන් වුණා අපිට. නමුත් දැන් මන්ද පෝෂණය ආයි වැඩි වෙලා තියෙනවා ක්‍රමක්‍රමයෙන් පහුගිය අවුරුදු ගානේ ඒක විග්‍රහ කරන්න මම යන්නේ 2005න් පස්සේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා දිලිදු බව 2005ට වැඩිය මේ අවුරුදු 15 අඩුතරමින් දිලිදුකම අඩු කරන්න මිනිසුන්ගේ බඩගින්න අඩු කරන්න බඩගින්නට ආහාර ටිකක් දෙන්නත් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. එහෙම නැත්නම් අර තනි පුද්ගලයෙක් සහ ඔහුගේ වටේට ඉන්න සගයන් පවුලේ අය බලතල අතට ගත්තට පස්සේ ඔවුන් සියලු මේ අපේ වගේ දුප්පත් රටක සම්පත් සීමිතයි. රටේ සීමිත සම්පත් ටික ඔවුන් අයිති කර ගන්නවා. ඉතුරු අයට බොහෝම ටිකයි ඉතුරු වෙන්නේ. ඊළඟ ස්තරයේ ඉන්න අය ටිකක් හම්බ වෙනවා. ඊළඟ ඉන්න අය තවත් ටිකක් ඊට පස්සේ අනිත් අයට මොකුත් නැහැ. එයාට ගුලම්. ඒතකොට දුප්පත්කම වැඩි වෙනවා. ඒතකොට ඛණ්ඩ නැති වෙනවා. අර එක කට්ටියක් විතරක් පාලනය කරනකොට රටට අවශ්‍යම ආර්ථික සංවර්ධනයක් නෙමෙයි එන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් තීන්දුව කරන ආර්ථික සංවර්ධනය. එක්තරා කාලයක මේ රටේ එක සමහර ආණ්ඩු යටතේ විශේෂයෙන් ආණ්ඩු දෙකක් යටතේ සංවර්ධන කටයුතු කරන තීන්දුව කෙරුවේ ලොකු ලොක්කන්ගේ සාක්කු වලට වැඩියම කොමිස් ලැබෙන සංවර්ධන කටයුතු ඒක රටට අවශ්‍යද නැද්ද කියන එක නෙමෙයි. මහා විනාශකාරී සංවර්ධන කටයුතු සිදු වෙලා තියෙනවා. ඒව ගැන මම පස්සේ කියන්නම්. මම පටන් ගත්ත හොඳ සංවර්ධන කටයුතු. ගෙදර ගියාට පස්සේ ඒ කොන්ත්‍රාත්කරුවෝ ගෙනල්ලා මිල දෙගුණ කරපල්ලා වැඩි ටික මට දීපල්ලා කියලා කොමිස් ගත්ත නායකයෝ ඉන්නවා. ඉතින් එතකොට ඒව කවුද ගෙවන්නේ? තවමත් අද ඒවට ගෙවනවා. ඒ කරපු ඒවා හරියට කරපු නැති නිසා හොරකම් කරන්න කැමති
ජාත්‍යන්තර මට්ටමේ මේ කොන්ත්‍රාත්කරුවෝ අඩුයි. ඒතර හොරකම් කරන්න කැමති අය ගෙන්න ගන්න ඕනේ සමහර රටවල් වලින්. එතකොට ඒගොල්ලන්ට හරියට වැඩ කරන්න තේරෙන්නේ නැහැ. එහෙම හදපු බලාගාර දැන් 50 වතාවක් විතර කඩාගෙන වැටලා තියෙනවා. විදුලි බල අහේනියට එක හේතුවක්. එහෙම කරපු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේ වාගේ හරියාකාරව ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වුණා නම් කීයටවත් ඒවා සිදු වෙන්නේ නැහැ. නැවත ගම්මු එංගලන්තේ ප්‍රංශය ගම්මු. එක ඇමති කෙනෙක් තමාගේ කාර්ය මණ්ඩලයේ හිටපු එක කාන්තාවකට තවත් අමාත්‍යාංශයක කතා කරලා පාස්පෝර්ට් එක ඉක්මන් කරලා දෙන්න කිව්වා කියලා. පාර්ලිමේන්තුවේ මේක එළි වුණා. පහුවදාම ඇමතිවරයාට අස් වෙලා ගෙදර යන්න වුණා. හොරකම් කළා හුවෙලාවක් නෙමෙයි. හොරකම් කළා හුවෙච්ච ප්‍රංශේ උගා මේ උගත් රට සාමාන්‍යයෙන් ඒ දක්වා හුඟක් ගරු කරපු විදේශ ඇමති කෙනෙක්. පොඩි කොන්ත්‍රාත්යකට එයාගේ සම්බන්ධයක් තිබුණා කියලා එයාගේ මිතුරියකගේ සම්බන්ධයක් තිබුණා. ඒ නිසා එයාගේ සම්බන්ධයක් තිබුණාට පාර්ලිමේන්තුවේ කෑගහුවා. කොහොමදාම ගෙදර ගියා දේශපාලනයට පැය වෙලා ගියා. මෙන්න මේකයි මිත්‍රෝනි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අපේ රටට ඒක අවශ්‍ය වෙලා තියෙනවා. හුඟක් හානි කරපු කට්ටියක් අද නැවත බලයේ ඉන්නේ විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ දෙන්නෙක්. නමුත් අද බලයේ ඉන්නේ ඒගොල්ලන්ගෙන් තවත් එක්කෙනෙක්. අද ඉන්න කොහොමලා ඉන්නවා නමුත් ජනාධිපති වෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මට පේනවා එතුමා වෙනත් ඊට වැඩිය ටිකක් වෙනස් මාර්ගයක යන්න හදනවා. ප්‍රාර්ථනා කරනවා එතුමාට තේරෙයි කියලා මේ කවුරු උපදෙස් දුන්නත් එතුමාට එතුමා එච්චරම දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි. එතුමා හොඳ පාලකයෙක් කියලා කියනවා. මේ මැනේජර් කෙනෙක් කියලා. එතුමාට තේරුම් ගන්න පුළුවන් මේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ඒකාධිපති බලතල තහවුරු කර ගැනීමෙන් තමාගේ අතර ඒකරාශී කර ගැනීමෙන් රටටත් තමාටත් තමාගේ අයටත් වෙන්න පුළුවන් හානිය මහා හානිය එතුමා අවබෝධ කරගෙන මේක ටිකක් වෙනස් කරයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.